ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 48/5 ජයපාර උඩහමුල්ල නුගේගොඩ ලිපිනේ පදිංචි ඉමාලි විජේරත්න ස්වාමි දියණිය සහ පුතණුවන් වන මිනුක බණ්ඩාර හේරත් මහතා ලන්ඩන් නුවර පදිංචි උපේක්ෂා කුමාරි හේරත් දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටියදී වර්ෂ 2018 ඔක්තෝබර් මාස 21 වන දින පරලෝ සැපත් PHM නවරත්න බණ්ඩාර මහතාගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීම මෙම ධර්ම දානයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් අංක 48/5 ජයපාර උඩහමුල්ල නුගේගොඩ ලිපිනේ පදිංචිව සිට වර්ෂ 2018 ඔක්තෝබර් මාස 21 වන දින පරලෝ සැපත් PHM නවරත්න බණ්ඩාර ස්වාමි පුරුෂයාට පියාණන්ට උපහාරයක්ම වේවා. මෙම පුණ්‍ය ශක්තියේ බලයෙන් එතුමාගේ භව ගමන සුවපත් වී මතු උපදින භවයකදී ගෞතම බුද්ධ ශාසනය තුලදීම භව චක්‍රය නිමා කර සංසාර දුකින් අත් මිදීමට මේ පින් හේතු වාසනා වේවා. එමෙන්ම නවරත්න බණ්ඩාර මහතාගේ හා ඉමාලි විජේරත්න මහත්මියගේ පරලෝ සැපත් දෙමාපියන්ට මෙන්ම පරලෝ සැපත් සංසාරගත අනෙකුත් සියලු ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතයද ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවසන් වේවා. නිවන් අවබෝධයට මංපෙත් පෑදේවා. සියලු දෙවි දේවතාවෝ මෙම පින් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. තව තවත් මෙවැනි වූ ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. මෙම උතුම් ධර්ම පූජා සදහම් දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්මාවබෝධය ලැබේවා. එකී පුණ්‍ය ශක්තියේ බලයෙන් සැමගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා. සෑම දෙනාගේම ජීවිත යහපත් කර ගැනීම පිණිස මෙම ධර්මානුශාසනාව හේතු වේවා. පවතින කොවිඩ් වසංගත ඌදුරෙන් ලෝවැසි රටවැසි සියලු දෙනා මුහුණ පාන්නා වූ රෝගිය දුරු වී සෑම සියලු දෙනාට ශාන්තිය සැපත උදා වේවා. සෑම සියලු දෙනාට තම තමන්ගේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය නුවණ පහළ වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තන්ති. ලෝකෝච අටලෝක ධම්මේ අනුපරිවත්තන්ති තී. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරූ බවතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාභී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් අටලෝ දහමින් කම්පා නොවීම පිළිබඳ ධර්ම දේශනාවක් කරන ලෙස ආරාධනා කරලා තිබෙනවා. මාතෘකාව අටලෝ දහමින් කම්පා නොවීම කියලා තිබුණට අටලෝ දහමින් කම්පාවීමේ හේතු පෙන්වන්න නැතුව නොවීම ගැන කතා කරන්න බැහැ. මේ වන විටත් මෙම දේශනාව අපි කරලත් තිබෙනවා වෙනත් මාතෘකාවක් යටතේ ඔබට අහන්නත් ලැබේවි. නමුත් මේක කාලීන මාතෘකාවක්. කාලීන ධර්ම දේශනා කියන අර්ථයෙන් එහෙම නෙමෙයි මම ඒක කියන්නේ. මොකද මේ පීඩනය සමාජයට තේරෙනවා නම් බුදුදහමෙන් මේ පීඩනයක් නැතුව ඉන්න හැටි කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේක සමාජයට අදාළයි. අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයට අයත් මෙම
සූත්‍ර දේශනා දෙකක් පවතිනවා. එකෙන් එකක් තමයි මම තෝරගත්තේ. එකක විස්තර සාරාංශ වශයෙන් තියෙන, එකක විස්තර ඔබට ගැලපෙන පරිදි තිබෙනවා. ඒ ගැලපෙන එක අරගනිමු. දැන් මේකේ පළවෙනිම තේරුම් ගන්න වචනයක් තියෙනවා. මේ සිංහලෙන් ගන්නකො එතකොට තේරෙවි ඔබට. ලෝකේද අෂ්ටලෝක ධර්මය අනුව පෙරලෙයි. අටලෝ දහම් ලෝකය අනුව පෙරලෙයි. එක දෙකක් නේ. එතකොට ලෝකයේ අටලෝ දහම් අනුව පෙරලෙනවා. ඒක මොකද්ද? අටලෝ දහම් අනුව පෙරලෙන ලෝකය මොකද්ද? මේ දෙක හඳුනාගත්තේ නැත්නම් ඉස්සරහට යන්න බෑ. මේ පාළි ඔක්කොම කියන්න ඕනෙත් නෑ. මොකද මේක ඔබ දන්න දෙයක් නේ. මටත් මං හිතන්නේ දහම් පාසලේ 8-9 කාලේ ඉඳලම තමයි ඔය ඉගෙනුවේ පාඩම් වෙන්නේ. පාඩම් වුණා විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අටලෝ දහමේ කම්පා වුණේ නෑ. අපිත් කම්පා වෙන්නේ නැතුව ඉඳ ඉගෙන ගමු කියලා තමයි අපට කියලා දුන්නේ. ඒක කවදාවත් අපි ඉන්න තැන ඉඳලා වෙන්න බැරි දෙයක් කියන එක තේරෙන්නේ දැන් තමයි. බුදුරු අටලෝ දහමේ කම්පා නොවී ඉන්නේ ආර්ය භාවයටපත් වෙලා. අපිට උපතින් අනාර්ය භාවයක් තියෙනවා. පුතත්ජන භාවයේ ඉඳගෙන අර විදිහේ ඉන්න කියලා උගන්වන්න හදනවා. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් කම්පා නොවෙන එක හොඳයි කියලා. ප්‍රශ්නයක් එනකොට මැරිලා වැටෙනවා දන්නෙත් නැහැ කම්පාවේ තරම. හෘදයාබාධයක් හැදලා මැරිලා වැටෙනවා, තීන නැතිලා වැටෙනවා. කලන්තේ හැදිලා වැටෙනවා. ඒ කම්පාවේ තරම තමයි. එනනුව මේ ලෝක දෙක හොයාගනිමු. ඉස්සෙල්ලා සම්මත ලෝකේ. මේ අපි ජීවත් වෙන පෘථිවියේ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන විශේෂයෙන් එහෙම නැත්නම් මේ කාලගුණික දේශගුණික විපර්යාසයන් මුල් කොටගෙන කාලෙන් කාලයට ඇතිවෙන්නා වූ බඩු මිල ඉහළ පහළ යාම මුල් කොටගෙන ගංගා ගලා ගැනීම, ගලා යාම, කඳු කඩා වැටීම්, නායාම්, එහෙම නැත්නම් රෝග විසන, භෝග විසන මුල් කොටගෙන විසන ඒවා සිදු වෙනවා ලෝකේ. මේ පෘථිවිය තුළ එහෙම නැති තැනක් හොයාගන්න අමාරුයි. අඩු වැඩි තැන් තියෙන්න පුළුවන්. එතකොට ඒක තමයි අර මේ ලෝකං අනුපරිවත්තති. ලෝකෙ පෙරලෙනවා අරලොදහම. ඒක එක තැනක නවත්තන්න බෑ. අර ගරාන්දි 8කින් යුක්ත කරත්තරෝදයක් පාරේ යනකොට හැම විටම පොළොවට තියෙන එක ගරාන්දියක්. එයාට ඉන්න බෑ. යන්න ඕන නම් ඊළඟ එක ඒක අයින් වෙලා අනික එන්න ඕන. ඒ වගේ මේක චක්‍රයක් වශයෙන් පෙන්වන්නේ එකට එකක් සාපේක්ෂව නිරන්තරයෙන් මාරු වෙන නිසා. ඉස්සරහට මම පැහැදිලි කරන්නම් මේක. දැන් මේවත් එක්කලා සම්බන්ධ වෙන්න කවුද අපි? අපිට තියෙනවා මේවත් එක්කලා සම්බන්ධ වෙන්න ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියලා දොරවල් 6කින් ගන්නා වූ අරමුණු. මෙන්න මේ අරමුණු ගැනීම සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ පුංචි කාලේ ඉඳලා. මේවත් එක්කලා හතර ආකාරයකට නැත්නම් දෙආකාරයකට අපි කිසියම් ආකාරයක නොදන්නකම නිසා බන්ධනයක් ඇති කරගන්නවා. ඒක කඹයකින් බැඳිලා නැහැ, නමුත් ඒක බන්ධනයක්. ඒකට කියනවා ලාභයට ඇලෙනවා, අලාභයට ගැටෙනවා. ප්‍රශංසාවට ඇලෙනවා, නින්දාවට ගැටෙනවා. යසසට ඇලෙනවා, ආයසට ගැටෙනවා. සැපට ඇලෙනවා, දුකට ගැටෙනවා. මෙන්න මේ ඇලෙනවා ගැටෙනවා කියන එක ඊට පස්සේ ගන්න. ඇලෙනවා කියන්නේ ලෝභ, ගැටෙනවා කියන්නේ දෝෂ. තව එහාට පදයක් තිබෙනවා මේකේ. අන්න එහෙම අපි මේ සිදුවීම් සම්බන්ධයෙන් අපට අදාළ පසුබිමක් ගොඩනගාන තියෙනවා. හොඳ 4යි නරක 4යි. ලෝකේ හොඳ 4යි නරක 4යි මාරු වෙනවා. අපි මේ හොඳ 4 ධාන නරක 4 එපා කියන්න හදනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම කියනවා. අසුතතෝ භික්ඛවේ පුතජනස්ස උප්පජ්ජති ලාභෝපි අලෝභෝපි ආයසෝපි නින්දාපි ප්‍රශංසාපි සුකම්පි දුක්ඛම්පි. සුතෝපිකෝ භික්ඛවේ අරියසාවක් අස්ස උප්පජ්ජති ලාභෝපි අලෝභි අසෝපි ආයසෝපි නින්දාපි ප්‍රශංසාපි සුකම්පි දුක්ඛම්පි. අන්න බුදුන් වහන්සේ මේක බෙදෙන ආකාරය හොඳට අල්ලා ගන්න.
අසෘතවත් පෘථග්ජනයාටත් මේ අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. සෘතවත් අරිය ශ්‍රාවකයාටත් අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. අසෘත පෘථග්ජනයා කියන්නේ කවුද? සෘතවත් අරිය ශ්‍රාවකයා කියන්නේ කවුද කියලා අපි හොයාගනිමු ඉස්සරහට. නමුත් උන්වහන්සේ වදාරනවා తත්‍ර භික්ඛවේ කෝ විශේෂෝ කෝ අදිප්පායාසෝ කිං නානං කරණං සුතවතෝ අරිය ශාවකස්ස අසෘතවා පෘථග්ජනානාති පෘථග්ජනාති. මොකද එහන්නේ? අසෘතවත් පෘථග්ජනයාට වඩා සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ මේට මුහුණ දීමේදී තියෙනා වූ විශේෂත්වය මොකද්ද? විවිධත්වය මොකද්ද? වෙනස මොකද්ද? අනේ අපි නම් දන්නේ බුදුරජාණන් වහන්සේ තමයි ඔවා දන්නේ කියලා උන්වහන්සේගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා. අන්න ඊට පස්සේ තමයි මේ තියෙන කාරණාවේ පෙන්නනවා දැන් අසෘතවත් පෘථග්ජනයා සෘතවත් අරිය ශ්‍රාවකයා හොයාගන්න. අසෘතවත් පෘථග්ජනයයි කියලා කියන්නේ මව් කුසින් බිහි වී ජීවිතාවසානයේ දක්වාම ජීවත් වෙන පුද්ගලයෙක් මා තුළ ඉන්නවා. ඒ තමයි මම. මම කවුද කියන්න දන්නේ මම. මට තරහ එනවා, මට දුක හිතෙනවා, මට නින්දා ඇති වෙනවා, මට හරියට කාරණා මට කොතනද කියන්න දන්නේ නැහැ. කායට කියලා හිතනවා වෙන්නත් ඇති. හැබැයි ඉතින් දුක නම් දැනෙන හිතට කියලාත් බොහෝ දෙනා දන්නවා. එතකොට මේ පුද්ගලයා මම පැහැදිලි කරන්නේ බුදු සමයේ උගන්වන ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නොදන්නා පුද්ගලයා අසෘත පෘථග්ජනයා. ඔහුට මේ අර ලෝකේ පෙරළෙන ස්වභාවය අනුව තමන්ගේ හිතේ චක්කසෝත ගාන ජීවහා ඒ ලෝකයේත් අරකට සම්බන්ධලා ඒ අනුව අර නැව වතුර වඩදිය බානකොට නැව ඉහළට එනවා. වතුර බාදිය වෙනකොට නැව පහළට යනවා. ඊට අනුරූපව සාපේක්ෂවනේ. අන්න ඒ වගේ මේ සිදුවීම් සම්බන්ධයෙන් අපිත් ඊට අදාළව ඒකට නූලක් ගැට ගහලා තියෙන නිසා ඉහළ පහළ යාම හේවත් ලාභය හොඳයි උදම් මනනවා නැති වෙනකොට දුක එනවා. අලාභයේදීම දුක එනවා. නින්දාව ප්‍රශංසාව හොඳයි උදම් මනනවා නැති වෙනකොට දුක එනවා. නින්දාව දුකම ගෙනත් දෙනවා. යසස හොඳයි නැති වුණ දවසට දුක ගෙනත් දෙනවා. ආයස දුකම ගෙනත් දෙනවා. සැප හොඳයි සැප නැති වෙනවා. මොකද පෙරලෙනවානේ දුක ගෙනත් දෙනවා. අන පෘථග්ජන පුද්ගලයයි කියලා කියන්නේ මේවත් සමග මේ ඇලුන ගැටුන ඒ ඇලීම ගැටීමෙන් ලෝකෙත් එක්කලා බැඳිලා ඉන්නවා කියලා නොදන්න කෙනා. එතකොට ඔහු සම්බන්ධයෙන් අනුරෝධ විරෝධ සමාපන්න වෙනවා ඔහු. ඒ කියන්නේ විරුද්ධ වෙනවා කියන්නේ තරහ ගන්නවා. අනුරෝධ වෙනවා කියන්නේ ඇලෙනවා. දැන් ඔවුන් තුල ඇලීමෙන් මම හැදෙනවා, ගැටීමෙන් මම හැදෙනවා. ඇලීම මම, ගැටීම මම. මේකට කියනවා ලෝභ මෝහ දේශ මෝහ කිරීම කියලා. නමුත් මේකේ පල්ලෙහායින් පෙන්නනවා සුතවත් ආර්ය ශ්‍රාවකයයි කියලා කෙනෙක්. එයා කොහොමද? එයාට තේරෙන දෙයක් තියෙනවා. එයාට තේරෙනවා අපි මව්කුසින් බිහි වී ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන ආත්මයක් හෝ පුද්ගලයෙක් මේකේ නැහැ. සම්මතයට පුද්ගලයෙක් හිටියට ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට අරමුණෙන් අරමුණට ඉපදීම හැරෙන අරමුණෙන් අරමුණට යන ගමනක්. ඇස තුළම අරමුණ කීප වතාවක් දහස් වතාවක් උපදින්න පුළුවන්. නමුත් අරමුණු වෙනස් වෙනවා කියන එක මේ අරමුණු මාරු වීම තුළ තේරෙන්න ඕන. ඇස කන නාසය තුළ. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම නම් කයනම් අවුරුදු 60ක් 70ක් තියෙනවා වෙන්න පුළුවනි. ඒ නිසා ඒකේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං මනසිත විඥානයේ කියයි දෙක දවල් රැ දෙකේ මොහොතක් පාසා එකක් හටගෙන නැසෙනකොට තව එකක් හට ගන්නවා. ඒ හටගන්න එකේ තමයි අපි ජීවත් වෙන්නේ. වර්තමානයේ හැට කරන ආසර දියවකට මුණ දෙන්න සිදුවෙන සිද්ධියේදී. ඒක පෘථග්ජනයා දන්නේ නැහැ. ඔවුන් කල්පනා කරන්නේ මේ ලෝකෙ සිදුවෙන දේවල් අපට දුක් ගෙනත් දෙනවායි කියලා. එහෙනම් ලාභයට ඇලිය සැප විඳින්න පුළුවන් ඔහුට. අලාභය එනකොට
සැප නැති වෙන එකයි ලාභය දෙකේම දුක විඳින්න වෙලා තියෙනවා. මොකද ඒකම තමන්ගේ ඒ ලෝකෙ සිද්ධ වෙන සිද්ධියම තමන්ගේ එක කියලා හිතාගත්ත නිසා. නමුත් මේක දෙකක් බව බුදුහාමුදුරුවෝ තේරුම් කරලා දෙනවා. ඒක අපි තව විස්තර කරනවා ඉස්සරහට ගොඩක්. මේකේ තියෙන පාළි ඔක්කොම කියාගෙන යන්න නැතුව මේ තේරෙන භාෂාවෙන් කියන්නේ මම. අන්න මෙතන පෙන්නවා uppannං සුඛං අනුරුජ්ජති දුක්ඛේ පටිවිරුජ්ජති. පෘථග්ජන පුද්ගලයා උපන්නව සැපේදී ඇලෙනවා දුකේදී විරුද්ධ වෙනවා. ඔහු මෙසේ ඇලෙන්න ගැටෙන්න යාම තුළ න පරිමුංචති ජාතියා ජරා මරණේන ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසී. ඒ ඇලීම ගැටීමම ඔහුට ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් මිදීමක් නැහැ හම්බ වෙනවායි කියලා තියෙනවා. දැන් ඒක අටලෝ දහම දුකයි කියලා දෙය තියෙන්නේ නැහැ ඇලීම ගැටීම. අන්න ඇලීම ගැටීම වෙන්නේ කොහොමද? ඒක අසුත පුතග්ජනයා දන්නේ නැහැ. සුතවත් අරිය ශ්‍රාවකයා ඊට පස්සේ මේක දන්නවා. ඒ නිසා ඔහු ඇලීම ගැටීමෙන් මිදෙන්න ක්‍රමයක් පාවිච්චි කරනවා. අර පුද්ගලයා ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. සුතවත් අරිය ශ්‍රාවකයයි කියලා කියන්නේ එතකොට අර බුදුන් වහන්සේ වදාළ පරිදි සිතට එන දේ මොහතකින් නැසෙනවා. ඒකට එන දේ තුළ තමයි මමත්වයේ තියෙන්නේ. බුදුන් වහන්සේ වදාන සිතට එන දේ මම කොට ගත් මම සිතට එන දේ මොහොතක් නැතිනවා නම් ඒකේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ කියලා. කය නම් මම කියලා කෙනෙක් ඉන්නවල ගත්තට කමක් නැහැ. අන්න අසුවත් පුතග්ජනයාට ලාභේ මම, අලාභේ මම, සැප මම, දුක මම, නින්දාව මම, ප්‍රශංසාව මම, අයස මම, යසස මම ඔහු කරගත්ත වැරැද්ද තමයි මඤ්ඤමාණයෙන් ලෝකෙත් එක්කලා බැඳුන එක. මම උදාහරණයක් පෙන්නනවා මෙහෙම. කිලෝමීටර් 100ක් යන බස් රථයකට කවුරු හරි කාලා විසි කරපු චුයින්ගම් අර ඇලෙන කොටසක් ඇලෙනවා රෝදෙට. ගැලවෙන්නේ නැහැ දැන්. දැන් රවුමක් ගානේ පොළොවේ වැදිලා තැලෙන්න ඕන. ඒක අවිඥාන නිසා ඒකට දැනෙන්නේ නැහැ. නමුත් කැරකෙන රවුමක් ගානේ කිලෝමීටර් 100ම තැලෙනවා නේද ඒක. ඒ නිසා මේ ඔබට දුක් ගෙනත් දෙන්නේ අටලෝ දහම නෙමෙයි මේ ඇලීම ගැටීම කියලා කවදද තේරුම් ගන්නෙ? අද තේරුම් ගන්න ඕන. මේ ජීවිතේ තේරුම් ගන්න ඕන. එතකොට බාහිර ලෝකෙ සිද්ධ වෙන එකට අපි ලනු අද්දාලා බැඳලා. ඒ නිසා අර පෙරලිලට අනුව අපිත් පෙරලෙනවා. ඔහු ඒක වඩලා තියෙනවා යරුණාම මේ පරතරයේ සංසිඳව ගන්න තියෙන කාරණේ තේරුම් ගන්න නැහැ. අපි බලමු. වර්තමාන ලෝකේ හොඳට බලන්න පුළුවන් මේක. කොහොමද? හාල් මිල ඉහළ යනවා. ඔන්න ඉතින් පාරිභෝගිකයා දුකටපත් වෙලා. හැබැයි හාල් මිල ඉහළ ගියා නම් තොගවැලෙන්දා සහ ඒ මුදල ලැබෙනවා නම් මේ නිෂ්පාදකයා සතුටටපත් වෙනවා. හාල් මිල පහළ බහිනවා. දැන් සතුටුයි මිලදී ගන්නාට විකුණන කෙනාට පතුරු යන්න බනින්න පුළුවන් ආණ්ඩුවටයි මුදලාලිලාටයි. එළවලු මිල පහළ යනවා. ගොවියා වැඩක් නැහැ ගොවිතැන් කරලා කියලා වට්ටක්කයි කැකිරි පොළොවේ ගහනවා පෙන්නනවා අපිට. නමුත් පාරිභෝගිකයාට මේ දවස්වල නම් ලාභයි කියලා සතුටු වෙනවා. එළවලු මිල ඉහළ යනවා. අරගොල්ලට ආවයි බස් එකට වාසි. මේ ඉවත් වෙන්න විදිහක් නැහැ. වෙළඳ පොලේ පෙන්නනවා හරි ගණන්. බුලත් මිල ඉහළ යනවා. ආනායනය කරනකොට ගොවියාට වාසි මොනෙන් පිනාවක්. බුලත් මිල ආනායනය නැති වෙනකොට පහළ යනවා. එතකොට අනේ වැඩක් නැහැ. මහන්සියටත් නැහැ. දැන් මේක කවදාද නතර වෙන්නේ? උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න මම දකින දෙයක් තියෙනවා. ඔය 2015 16 කාලේ වෙනකොට ඔය තෙල් මිල සම්බන්ධයෙන් සූත්‍රයක් එනවා. ඒක මාසෙන් මාසෙට වෙනස් වුනහම ඒ මොහොතේ ඇති වෙන තෙල් මිල ඉහළ පහළ ගියාම ඒකේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. සූත්‍ර භාවිතය ඔබ දන්නවා නම් ඒක තේරෙනවා. මට දැන් ඕවා මතක නැහැ. නිකන් ඕන්න එකක් දෙකක් කියන්න. S සමානයි UT ධන භාගයයි FT වර්ගය. P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙද P2. ඔය වගේ ඕකේ සූත්‍රයක් ඇතිනේ. මිලදී ගැනීම ආයනයන වියදම්
පිරිපහදු වියදම්, වැටුප් වියදම්, ඊට පස්සේ බෙදා හැරීමේ වියදම්. එතකොට මේ අතර යම් කිසි කොටසක් අලවිකිරෙන්ට මිලක් නියම කරන්න ඕන. අර ඔක්කොගේම ජීවත් වෙන්න ඕනනේ. එතකොට පාරිභෝගික කැමැලදී ගන්න ඕන. අවාසනාවකට එක යකෙක් කියලා තමයි පෙන්වුවේ රටට. තිබුණ රජයට වඩා විපක්ෂයයි. කවුදෝක හැදුවේ කියලා අහනවා. අවාසනාවකට එදා ඉඳලා ඒ මුදල් ඇමතිවරයා නැති වෙන තුරුම නැත්තම් ඉවත් වෙන තුරුම මිල පහළ ගියේ නෑ, ඉහළම යන්න වුණා. ඉතින් හැමදාම මාසෙන් මාසෙට මිනිස්සු ඉන්න වැඩියෙන් ගෙවන්න වුණා. මම නම් දැක්කා එදත් ඒකේ වාසිය තියෙනවා. නමුත් අවාසනාවට වාසිය භුක්ති විඳින්න හම්බුන්නේ ආණ්ඩුව පෙරලා අනිත් පැත්තට එනකොට ඊටත් පෙරම මිල පහළ වහින්න ගස්සා. දැන් අර ඩොලර් 65 තිබිච්ච බොරතෙල් බැරලේ ඩොලර් 25 දක්වා පල්ලෙහාට බැස්සා. එතකොට අපි 150ට ගන්න පෙට්‍රල් නැත්තම් ඉන්ධන මොනවා හරි රුපියල් 75ට 60ට ගන්න තැන දක්වා පහළ බැස්සා. හැබැයි සහනාධාර බෙදන්න හරි ආදායම් තිබුණ නිසා හරි සියල්ල රජය අරගෙන පිළ සූත්‍රය අවලංගු කරපු නිසා ඒකේ වාසිය රජය ගත්තා, පාරිභෝගිකයට හම්බ වුණේ නැහැ. අර සූත්‍රයේ තිබුණා නම් අපිට 160 වෙනුවට රුපියල් 60ට ගන්න තිබුණා ඒ කාලේ. ඔන්න පහළ ගිහින් ඉහළ යාගෙන යනවා. දැන් ආයෙත් ඩොලර් 65 70 වෙනකොට දැන් ඉන් එහාට රජයට වාසි නැහැ. දැන් ඒගොල්ලෝගේ පර්ස් එකෙන් යනවා එතකල් සල්ලි එකතු කරගෙන තහදාන දුන්න. දැන් මොකද කරන්නේ? පාරිභෝගිකින්ට පටවනවා. මිල ඉහළයි ඕක වෙළඳ පොලේ. අවුරුද්දක් පුරා අපට අඩුවෙන් තෙල් භුක්ති විඳින්න තිබිච්ච එක මිල සූත්‍රය නැති වුණා නේද? නැති වුණා නේද? ඉතින් ඒ නිසා ඒවා අපි දකිනවා වෙනත් දෙයක්. අන්න ඒ වගේ මේ ලෝකෙ සිදුවීම් ටිකක් තියෙනවා. ඒක ගං වතුර නිසා, නායාම නිසා, සුලිසුලං නිසා, භූමිකම්පා නිසා සහ මේ නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා හෝ නැත්නම් බාධා පැමිණෙන නිසා මේ වෙනස්කම් සිදු වෙනවා. ඉතින් ඔබ දැක්කද ඒවට අදාළව වැටුප් ඉහළ පහළ යාම තුළ බෝඩ් අතේ තියාගෙන විරෝධතා ව්‍යාපාරය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් කෑ ගහමින් ගොවියෝ නැත්තම් රජයේ රැකියා කරන අය හැමදෙනාම උරණ වෙලා කවුරු හරි එක්කලා අදහස් ප්‍රකාශ කරන හැටි. ඔය තමයි අටලෝ දහමේ කම්පාව. අවාසනාවකට ගොවියන් සඳහා මේක ක්‍රමයක් තිබුණා. මේ මිල අඩු වෙනවා අනිවාර්යයෙන්ම නිෂ්පාදනය හොඳ වෙන කාලෙට. එතකොට ටිකක් පාඩුයි. එනිසා උන්ට අස්වැන්න සංරක්ෂණ ක්‍රමයක් තිබුණා උන්ගේ පෞද්ගලිකව. මෙහෙනම් කරදරයක් නැහැ. නමුත් අලි ඉන්න පළාතේ ඒක සුවඳ දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ස්ථාවර නැති ගොඩනැගිලි කඩලා ඒකත් කාලා යනවා. තවත් දුකක්. කවලින් ලුක්ටිපිට. මේ කාරණා තේරුම් ගැනීමේදී මොකද්ද වෙන්න ඕන? නම් අපට මේ Tamanගේ නිෂ්පාදන ආදායම අන්තිම තුරුම්පුව නොවිය යුතුයි. අන්තිම තුරුම්පුව ගහපම ගහන තුරුම්පුවක් නැහැනේ. එහෙනම් උන් දැනගන්න ඕන බැංකුවක් සමග විශ්වාසයෙන් ගටයුතු කරන ණය ගණනුවක් ගන්න හරි වෙනත් ආදායම් මාර්ගයක් හරි තියාගන්න මේවා මේ එක තැන තියෙන්නේ නැහැ කියලා. දැන් තේරුණාද මම කියන කාරණාව? එහෙනම් මේ වැටුප් අඩු වැඩිවීමේදීත් ඕන අහවලාට වැඩි කරා අපිට නැහැ කියලා ඒක එක්කෙනා අවලාද කියනවා. බඩු මිල හුඟක් කියලා යනවා රජයේ සෙවෙන්න මොකක්වත් නැහැ කියලා කියනවා. ගොවියා හැම නැත්නම් පෙදෙරුව වැටුප් වැඩි කරගෙන තියනවා, ගාන වැඩි කරලා තියනවා. ඔය හැම එකේම තියෙන්නේ මදි එකේම මේ අවලාදය. දැන් එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙහෙම කියන්නම් මම. පාලමයට තියෙනවා පොන්චි දිවයිනක්. මේක ඉතින් ගයක් හදාගෙන ඉන්නවා නැත්නම් පැලක් හදාගෙන ඉන්නවා. හැබැයි පාලම හැමදාම පාලමයට දිවෙන තියෙන්නේ නැහැ. මොකද වෙන්නේ? වතුරට යට වෙනවා. එදාට වතුරට පැනලා හරියන්නේ නැහැ. පාලම උඩට එන්න වෙනවා. ආයෙ බහැලා ගියාම පල්ලෙහා හිටිය හැකි. ඒක පුරුදු වෙලක් තිබුණා නේද? පාලමයට නාට්‍යෙත් ඔක වෙන්න කියන්නේ නැත්තේ. එහෙම නැත්නම් වැවක් පල්ලෙහා ඇල තියෙනවා මේ කුණු වැල නැත්නම් වතුර කඩාන යන බැඳ දාන එක. වතුර පිරුණාම වාන් දානවා නැත්නම් වාන අරිනවා දොරට. දැන් අර පල්ලෙහා කොටසේ දිවයින් වගේ තිබුණාට ඒවා යට වෙනවා වතුරට.
ඒ නිසා ඒක වාරි මාර්ග කොටස රායිති කියලා රිසර්වේෂන් කියලා නමක් දාලා තිනවා. ඉතින් මිනිස්සු ඕක ගෙවල් හදා ගන්නවා. ඉන්න තරක් නැතිකමට. හදාගන්න අවසර දීලා නැහැ රජය කියලාත් නැහැ. ඔප්පුවකුත් නැහැ. නමුත් ඉතින් එහෙනම් දැනගන්න ඕන ගම් අතර ගලනක ගොඩට යන්න. නැත්නම් හරියන්නේ නැහනේ. ඒකට මූණ දෙන්න ඉගෙන ගන්න යනවම බැනලා හරියනවද වැස්සට? දැන් එහෙනම් ඔන්න කාරණාව. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නනවා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වුණොත් මොකද පෙන්නන්නේ? එයාටත් මේ කාරණා ටික ඇති වෙනවා. නමුත් ඔහුට මේ අරුණෝද විරෝධ සමාප්පාන වෙන්නේ නැහැ. ඔහු පෙන්නනවා ඒ සම්බන්ධයෙන් uppannං ලාභෝපි න පරිදාචිට්ඨති අලාභෝපි න පරිදාචිට්ඨති uppannං පසංසං නානුරුජ්ජති නින්දාය න පටිවිරුජ්ජති. ඇලෙන්නෙත් නැහැ ප්‍රතිවිරුද්ධ වෙන්නෙත් නැහැ. එතකොට මට තේරෙන්නේ මේකයි. මේ විස්තර ඔක්කොම කියන්න ඕන නෑ. මගේ කාලේ මට බණ කියන්න තියෙන නිසා. අටලෝ දහමේ කම්පා නොවී ජීවත් වෙන්න නම් සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. මේ බුදුදහම ඉගැන්වීමට අනුව. ඔබ අසුත පුතග්ජන භාජාව ඉඳගෙන බුදුන් වහන්සේ කම්පා වුණේ නැහැ අපිත් කම්පා නොවමි කියවට හරියන්නේ නැහැ. එහෙනම් ඒක අපි හේතුඵල වශයෙන් දකින්න වෙනවා. දැන් බලන්න මෙතන තියෙනවානේ. දෙන්නෙක් මේ විදිහට කියනවා. පෘථග්ජනයා කල්පනා කරනවා අසතෝ භික්ඛවේ පෘථග්ජනස්ස uppajjati ලාභෝ සෝ න ඉති පටිසංචික්කති. uppannෝ මේ අයං ලාභෝ සෝ කෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝති යථා භූතං නප්පජානාති. ලාභයක් උපදිනවා. නමුත් ඒක අන්න අනිදුක්ඛානාත්ම වතපිටිට කඩන් ගෙවල් දරවල් නෙමෙයි. කය නෙමෙයි. ලාභය. අලාභය. ඔහු එහෙම හිතන්නේ නැහැ. ඒ සඳහා මොකද වෙලා තියෙන්නේ? ඇත්තටෙන් දකින්න නැති නිසා ඔහු ඒවා සම්බන්ධයෙන් අනුරුද්ධති පටිවිරුද්ධති. නැත්නම් ඇලෙනවා ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ ඇලීම ප්‍රතිවිරුද්ධ නිසා ඔහුට මොකද වෙන්නේ? තවත් වචනයක් පෙන්ලා තිබෙනවා. පරිදාය තිට්ඨති. බලමු අපි. තස්ස ලාභෝපි චිත්තම් පරිදාචිත්තති අලාභෝ චිත්තම් පරිදාචිත්තති. අලාභ අලාභ දෙකේදී පරිදාචිත්තති කියන එකේ තේරුම ඒක සම්බන්ධයෙන් ඇලෙනවා. එහෙම නැත්නම් ඇති සැටියෙන් දන්නේ නැති නිසා ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා. එතකොට අටලෝ දහම නෙමෙයි ඇලීම ගැටීම අනුරෝධ විරෝධ සමාපන්න බව නිසාට දුක් ගෙනත් දෙනවා. දුකින් මිදෙන්න බෑ. එහෙනම් අපට අවුවට වැස්සට නායාම් වලට බඩු මිලිහෙල පහළ යාමට බැනලා නම් කවදාවත් නිදහසක් ලබන්න වෙන්නේ නැහැ. අන්න බුදුදහම ක්‍රියාත්මක වෙන්නේ ජීවිතේට දරා ගැනීමේ ශක්තිය දීම තුළ. බුදුන් වහන්සේට හොඳ මාලිගත් හදලා දුන්නා කෝටි ගණන්. උන්වහන්සේ පාර්ලී වනයේත් හිටියා. ගස්සටත් බණ කිව්වා. රාජ භෝජනත් හම්බ වුණා. නමුත් යවහාලුත් හම්බ වුණා. නමුත් අන්නේ දෙකේදී වැළඳුවා. නමුත් අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වීම තුළ අර කාරණා Tamanට පීඩනයක් ගෙනත් දෙන විඳවන කෑ ගහන කාරණයක් උනේ නැහැ. එහෙනම් මේ නිහඬ බව නැතුව මේ කාරණාවලදී කෑ ගහන අය බෞද්ධ හෝ මොන ආගමික ලේඛලයක් ගහගෙන හිටියත් ප්‍රදර්ශනය කරන්නේ මොකද්ද? නොදන්නාකම නැත්නම් අසුත පුතග්ජන භාවය. ඔබට ලබාගත් ජීවිතයේදී අටලෝ දහම යකම්පිතව ඉන්න ඕන නම් දැන් එහෙනම් සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ දැක්ම මොකද්ද? අසුත පුතග්ජනයාගේ දැක්ම මොකද්ද කියලා හොයාගන්න. අන්න එතකොට අපට තේරෙනවා මෞකසින් බී ජීවසාසන දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් සම්මතයේ හිටියට ඒ පුද්ගලයා සිතෙන් සිතට අරමුණෙන් අරමුණට තමයි මේ ජීවන ගමන ගෙනියන්නේ. එහිදී බාහිර ලෝක සිදුවීම් වලට නම් තියලා තියෙනවා ඒවා ලෝක ධර්ම. ඒවට අනුව ඇලෙන ගැටෙන කම්පාව ඔබේ ලෝක කම්පාව ඔබේ ලෝකය.
ඒක වෙන්නේ ඇයි? අන්න අර සිදුවීම් ගැන අවබෝධයක් නැහැ. ඒ හැමදාම එහෙම වෙනස් වෙනවා කියන අවබෝධයක් නැහැ. දරා ගැනීමේ ශක්තියක් නැහැ. ඇලිලා ගැටිලා මොකද්ද දන්නේ නැත්තේ. ඒක හේතුඵල වශයෙන් දකින්න සිද්ධ දකින්නේ නැහැ. අපි ඒක විස්තර කරමු මෙහෙම. හොඳ අස්වැන්නක් ලැබීම මෙල පහළ වැටීමට හේතුවක්. එහෙම නැත්නම් අස්වැන්න ඉහළ යාම පාරිභෝගිකයාට අඩුවට ලාභයට ලබන්න හේතුවක්. එළවලු මිල වැඩි වෙනකොට එළවලු ලාභ වෙනවා. එතකොට නිරන්තරයෙන් මේක ඉහළ පහළ යන එකක්. ලෝකේ කවදාවත් මේක එක තැනක තිබිලා නැහැ. එහෙනම් ඒක බාහිර ලෝකයේ හේතුවක්. ඒක වෙනස් වෙන එක ලෝක ස්වභාවය. ඒකට අනුව අපේ හිතේ හදා ගන්නා වූ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හම්බ වෙන අරමුණු වශයෙන් මේවා මේ ලාභ අලාභ සැප දුක් නාමය මොකද කියන්නේ? ඒවා සමග අපි හොඳයි නරකයි කැමැති අකමැති හරි වැරදි වශයෙන් ඇලෙනවා ගැටෙනවා. අන්න ඔබ මේ ළමා කාලේ නොතිබුණ අටලෝ දහමේ කම්පාවයින් පස්ව මේ එළවලු නිස්පාදනය යටතේදී අධ්‍යාපන තරගයේදී වැටුප්පඩු වැඩිවීම යටතේදී හැම එකේදීම ඊට පස්සේ ලාභය නරකයි මට හොඳයි මට හොඳයි තියෙන්න ඕන. අලාභය නරකයි මට එපා. නින්දාව නරකයි මට එපා. ප්‍රශංසාව හොඳයි මගේ ළඟ තියෙන්න ඕන. ඒ මගේ ළඟ තියෙන්න ඕන කියන එක තමයි ඇලෙනවා කියලා කියන්නේ. මට එපා කියන එක තමයි ගැටෙනවායි කියලා කියන්නේ. දැන් මේකට මොකක් හරි බාහිර ලෝකෙත් එක්කලා ඔබ මේ පේන බැම්මක් බැන්දද නැහැ. අන්න ඒකට තමයි නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම. ලාභය නිත්‍යයි සුඛයි ආත්මයි. නමුත් මේකේ පෙන්වන්නේ මොකද්ද? ලාභෝ අලාභෝ අයසෝ නසෝච නින්දා ප්‍රශංසා සුඛං ඒතේ අනිච්චා මනුදේසු ධම්මා. ලාභාලාභ නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. අනිත් දුක්ඛානාත්ම. නමුත් ඔබ ඇලෙන ගැටෙන එකෙන් එක නිස්සුකාත්ම කොට ගත්තා. ඔබට මේ හේතුඵල මේ හිත උපදින කම්පනය අර හේතුන් වෙනස් වෙන හේතුන්ගේ ඵලයක් වශයෙන් දකින්න බැරි වුණා. මටම වෙන දෙයක්. ඉතින් මේකේ කම්පනය කොතරම්ද? මේ බලාපොරොත්තුවේ විභාගයේ පාස් වුණොත් උළුවස් ඉහළ වදින්න උඩ පනිනවා. ෆේල් වුණාම මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා බෙල්ල වල දා ගන්නවා. එහෙම නැත්නම් විශාල බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. ඔන්න බලාපොරොත්තුව බිඳ වැටෙනවා. දැන් සිහි නැතිලා වැටෙනවා. මැරිලාම වැටෙනවා සමහර අය. මොකක් නිසාද? අර සිදුවීම නිසා නෙවෙයි, බාර ගැනීම නිසා. එහෙනම් සිදුවීම දුක නෑ, බාර ගැනීම. ඔන්න පෘථග්ජන ස්වභාවය වැරැද්ද. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රස්ස කියන්නේ බාර ගැනීමෙන් මම හැදෙයි. මම හැදෙනවා විතරක් නෙවෙයි ඒක ඇලීමෙන් ගැටීමෙන් සතර යලි උපදින්න හේතුවක් වශයෙන් චිත්තාභ්‍යන්තරගත වෙනවා. ඒ නිසා ජාති ජරා වලින් මිදීමකුත් නැහැ. මොකද දැන් මේ හේතුඵල වශයෙන් දකින්නයි කියලා කියන්නේ. ලාභයේ සම්බන්ධ සිද්ධිය බාහිර ලෝක එකක්. ඒක ඇහෙන් දකින්න රූපයක් වශයෙන් හරි කනෙන් ඇහෙන ශබ්දයක් වශයෙන් හරි තමයි ඔබට දැනෙන්නේ. ඒක ශබ්ද තරංගයක් විතරයි. ශබ්දේ සම්බන්ධයෙන් ගත් කල අපි කියමුකෝ නින්දා ප්‍රශංසා දෙක කියලා. දැන් අර පුද්ගලයෙක් ප්‍රශංසා කරනවා, තව කෙනෙක් නින්දා කරනවා. කන නැති පුද්ගලයෙක් ඉන්නවා බිහිරෙක්. කම්පාවක් තියනවද දෙකේම? කම්පෙත්ත තිබුණාට කන නැහැ. එහෙනම් ඇහෙන්නේ නැති නිසා කම්පාවක් නැහැ. අර ඇහෙනකොට ඒ ශබ්ද තරංගයෙන් කනේ වදිනකොට උපදින මේ සෝත විඥානය තුළ ඔබ හදාන තියෙන අගයක් එකතු කරලා මේක නරකයි. ඒ නිසා මේකට කේන් තියෙනවා. මේක හොඳයි. ඒකට ඇලෙනවා. දැන් අර සිද්ධියද මේ වෙනස ඇති කළේ එහෙනම් ඉතින් බීරටත් ඒක ඇති කරන්නේ නැතේ. කන් නැති කෙනාටත්. ඒ සිද්ධියට අනුව ඔබ ඇති කරගත්ත අනුරෝධ විරෝධ සමාපන්න භාවය නැත්නම් අනුරුජ්ජති පටිවිරුජ්ජති පරිදාය චිත්තති තමයි ඔබට මේ දුක ගෙනත් දුන්නේ. දැන් ඔබ ලෝකෙත් එක්ක ඇලිලානේ.
ඒක තමයි මම කියන්නේ රෝදෙට චුවින්ගම් කෑල්ලක් ඇලුනහම ඒක ඉතින් යන තාක් දුර තැලෙන්න ඕන. දැන් ඉතින් කන්න බොන්න තියෙනවා, යඳුම් පැළඳුම් තියෙනවා, යාන වාහන තියෙනවා. ඒ නිසා ඒ වෑසුකේ තියෙනවා. නමුත් ඒ අයටත් මේ බිරිඳගේ වෙන්වීම, දරුවන්ගේ වෙන්වීම, වැටුප නැතිවීම, රැකියාව අහිමිවීම, දඬුවම් විඳින්න සිදුවීම නොකළ වරදකට හිතුවේ නෑ ඔහොම වෙයි කියලා අඬරවදරන වැළපෙනවානේ. මේ වවුලගේ මගුල් ගෙදර හැටි. වවුලේ මගුල් ගෙදර ආවනම් කටපාතට හරවන්න එලිලා ඉන්න ඕන. වෙන විදිහක් නැහනේ. එතකොට අදෝ මාර්ගයේ පැත්තෙන් යන දේවල් කටහරහ තමයි යන්නේ කටපාතට හරවන්න තියෙන නිසා. ඒ වගේ මේ ලෝකේ මේ අටරෝදහමක් තියෙන්නේ. පෘථග්ජන වුණාම මේක විඳවන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුක කියලා කියන්නේ. එයා පෘථග්ජනයාට කැලේ හරි ගෙදර හරි පැවිද්දේ හරි කොහේ හරි දුකක් නැති ජීවිතයක් නැහැ. අර යමක් කමක් තියෙනකොට ඒකේ තියෙන සැව වෙනම තියෙන නමුත් මේක තියෙනවා. දැන් ඉතින් මට මේකට ගීතයකුත් මතක් වෙනවා ඒ කාලේ තිබුණ එකක්. සන්තෝෂයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි. ලෝක ධර්මයේ කියලා නෙමෙයිනේ ගීත රචකයාත් කියලා තියෙන්නේ. තේරුම් අරන් කිව්වද නැද්ද මම දන්නේ නැහැ. අපි මේ හදාගත්ත ලෝකයක නේද මේ විඳවන්නේ. ඒ නිසා නේද ඒකේ නිදහස් වීමක් තියෙන්නේ. එහෙනම් ලාභය අලාභය සැප දුක ඇසේ කනේ නාසයේ දිවේ කය අරමුණක් වශයෙන් එනකොට ඇස නිසා කන නිසා නාස නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ ස්කන්ධ පංචකය. පෘථග්ජන පුද්ගලයා ස්කන්ධ පංචකය වදන්නේ නැති නිසා මේක සමග ඇලිලා ලාභේ මම අලාභේ මම බවට පත් කරගන්නවා. ඇලීම මම ලාභේදී ගැටීම මම අලාභේදී. දැන් මම වටවත් කරා දැප්පුත් පස්සේ ඇලීම නැති වෙනකොට දුකයි ගැටීමම දුකයි. දැන් ඔහු ගම් අතර ගලනවා මේ පාර්ලිමේන්තුවට වෙලා ඉන්න හදනවා. නැත්තම් වාන පල්ලෙහා කොටසට වෙලා ඉන්න හදනවා. ගම් අතරට බැන. ඒ වගේම තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ නිසා තමයි බුදු සමය තුල දුක තේරෙන්න ඕන. එතකොට තමයි දුකින් මිදී දුකට හේතුව තේරුණාම නැති උතන මාර්ගයත් මරණයෙන් එහා පැත්ත නෙමෙයි ජීවිතය තුල. එතකොට එතනින් එහා පැත්තට ආයෙත් ඉපදිලා පෘථග්ජන භාවය තුල අරෝධාමේ ජාති ආරාව්‍ය ආදී ශෝක මරණ සදාහටම නැති කරන්නත් පුළුවන්. දැන් මම කියන්නේ දෙවියන්ට දුක තේරෙන්නේ නැහැ පින් විපාක විඳින්මින් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට ආයෙ දුකක් හේතුව දන්නේ නැත්නම් නැති උතන මාර්ගයක් ඕන නැහැ. සාමකාමී සහජීවනයක් තියෙන නීතිය ආධිපත්‍ය හොඳින් තියෙන නීතිගරු කරන පුරුෂයන් ඉන්න රටවල් ලෝකේ තියෙනවා. බොහොම සංසුන්. කාර්යයක් පාරේ නවත්තලා ගියත් හොරකම් කරන්නේ, ගෙදර වහල් ගියාට හොරකම් කරන කෙනෙක් නැහැ, කවුරුත් බොරු කරන්නේ. දැන් දුක දැනෙන්නේ නැහනේ. ඒක දුක දැනෙන්නේ නැත්නම් එහෙනම් ඒගොල්ලන්ට දුකින් මිදීම ඕනකමකුත් නැහැ. හැබැයි පහු වෙනකොට පරිහානිය තුළ ලෝභ දේශ වැඩි මේ දුක ඒ ලෝකවලත් තියෙනවා. එතන මේවා දැනෙනකොට අපෝ සසරේ ඉන්න ඕනේ නැහැ උපදින්න නැතුව ඉන්නවා නම් කියලා හිතුවට හරියන්නේ නැහැ. මේ ඇලීම ගැටීමමයි උපත ගෙනත් දෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? අර බාහිර සිද්ධියෙන් ලාභ එනවා, ඒක කණෙන් අහගන්නවා, ඒක ප්‍රසාදයේ ගෝචර රූපය, ශබ්ද රූපය, සද්ද රූපය, චක්කු සම්පස්සය, සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ල හේතු. ආපු චෛතසිකයේ සිත හටගෙන නැතෙන දෙයක්. අපි නවත්ත ගන්න ගිය නිසා තමයි ලාභය නැති වෙනකොට දුක එන්නේ. අපි එපා කියපු නිසා තමයි අලාභය එනකොට දුක එන්නේ. දැන් එහෙනම් ඇඳුම් මාරු කළාට හරියන්නේ නැහැ නේ. අන ස්කන්ධ පංචකය පිළිබඳ ඉපදීම වැරීම දන්නේ නැති කෙනාට කියනවා පෘථග්ජනයා ධම්මන්තරණං ගච්ඡාමි කිව්වට මේ දුක විඳිනවා. එහෙනම් ඔබ මේ සඳහා මොකද කරන්න වෙන්නේ? ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා මේ හේතු ඵල ධර්ම ඉගෙන ගන්න වෙනවා. අර ලෝකේ පෙරලෙනවා ඒ අනුව අපටත් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම්
අපි හොයාගන්න වෙනවා. සුතවත් අරිය ශ්‍රාවකයයි කියලා කියන්නේ ඔය ජීවිතේම ඉන්න ගමන් මෞකුසින් බිහිවී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන කෙනෙක් වෙනුවට ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කායට සහ ඇස තුලමත් අරමුණක් මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහකින් ලෝකෙත් එක්ක සම්බන්ධව පවත්වන ස්කන්ධ පහක් තුල ජීවත් වෙන කෙනෙක්. කොතරම් ස්කන්ධ පහළ වුණත් වර්තමානයේ පහළ වෙන්නේ එකයි. ඒක ඇසනම් ඇසෙන් රූපය වේදනාව සංඥා සංකාර විඥාන. කනෙන් නම් ශබ්ද රූපය වේදනා සංඥා සංකාර විඥාන. සිතින් නම් පව හෝ පින හෝ ධානය වේදනා මනෝ රූපය වේදනා සංඥා සංකාර විඥාන. පස්දොරත් අටලෝ දහමට අදාළ කාරණත් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පහක් නැමැති ඒකකයක් තුළ. දැන් අර පෘථග්ජනයා මොකද කරගත්තේ? මම එහෙනම් මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බඩපත් කරලා දැන් සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ තේරෙනවද? දුක ගැනත් දුන්නේ අටලෝ දහම් නෙමෙයි උපාදානය කියලා. ඒවා සමග ඇලීම ගැටීම කියලා. දැන් මේ ප්‍රමාද විහාරිත්තය. දැන් ඔබට එහෙනම් තේරෙන්න වෙනවා. බාහිර ලෝකෙ සිදුවීම් සිදු වෙනවා. නමුත් පරණ අල්ලාගත්ත පුරුද්දට සිතට ඇවිදින් කම්පාව දැනෙනවා. බණ තේරෙනකොට ගත්ත මට්ටමක් ඇත්නම් ඒ ටික තියෙනවා. ඒ නිසා සෝවාන් සිට අනාගාමි දක්වා ඒ දුක ආපුහම ඒක දැනෙනවා පීඩාව. නමුත් තවදුරටත් මේවට ඇලෙන්න ගැටෙන්න ගියොත් තවදුරටත් අනුරෝධ විරෝධ සමාපන්නය තුළ භවගාමී වෙනවා සහ විඳින්න වෙනවා කියලා තේරුම් ගත්තාම එහෙනම් මෙතනින් මේක කඩන්නේ කොහොමද? දැන් කවුද මේ පෘථග්ජන පුද්ගලයා මේ ලාභය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තේ? කවුරුත් කීවද? කවුරුත්ම කියලා නැහැ. එහෙනම් නිත්සුඛාත්ම කියන්නේ වචනෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒකට මම කියන්නේ ඒ එන කාරණේ සමග ඇලීම මම, ගැටීම මම. මම නම් මගේ කියන්න දෙයක් තියෙනවා. එහෙනම් මගේ ආත්ම. අන්නේ ස්කන්ධ පංචකයට ආපු දේ මගේ මගේ ආත්මකට ගැනීමට තමයි නිත්සුඛාත්ම. වචනෙන් මගේ කියලා ගත්තෙත් නැහැ, නිත්සුඛ ගත්තෙත් නැහැ. අල්ලා ගැනීමට නමක්, ඇලීමට නමක්. ඔය අල්ලා ගැනීම තුළ තමයි ඊට පස්සේ පව හොඳ නැහැ, පිනට ඇවිදින් පින හොඳ නැහැ, ධානයට ගිහින් අල්ලා ගැනීමෙන් මිදෙන්න බැරිව සතරක් හදාගත්තේ. බුදු සමයෙන් පිටස්තරව දාන සීල භාවනා ඔස්සේ ගියාපුවාම තැන් මාරු වුණාට මිදෙන්න බෑ. ආපහු එන්න වෙනවා. ඒ කියන්නේ අසුත පෘථග්ජනයින් වශයෙන් තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර දන් දුන්න අය, සිල් රැක්ක අය, භාවනා කරපු අය කර්ම මාර්ගය තුල ගියේ, උපාදානය තුල ගියේ. බුදු සමයේ ලබාගත් ජීවිතය තුළ තමන් හදාගත්ත උපාදානයේ දුක් දැනක් දෙන බව දැනගෙන උපාදානයෙන් මිදීමට ඔබ විසින් මාර්ගයේ ගත යුතුයි කියලා දෙන දහමක්. දැන් කොයි මොහොතේද මේක ක්‍රියාත්මක වෙන්න ඕන? අර ප්‍රහාණ සංඥාවේදී නම් පෙන්වනවා uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං. ඒකෙදි තමයි මේක නොගලී නොගටි අවසන් කරන්නේ. මේක නම් එහෙම නෙවෙයි. මේකේ අදාළ කාරණේදී බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. තව වචනයකුත් මේකෙන් කියලා ඉන්නම් මම. සුතවතා කෝ බික්කවේ අරිය ශාවකස්ස උප්පජ්ජති ලාභෝ සෝ ඉතිපට සංචික්කති uppannෝ මේකෝ අයං ලාභෝ සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරණම්ම ධම්මාති යථා භූතං පජානාති. මානේ සොතවත් අරිස්සර ලාභයක් උපදී. ඒ මෙසේ සලකයි මට මේ ලාභයක් උපන ඒද වනාහි අනිත්‍ය දුක්ඛ අනාත් පෙළෙන ස්වභාවය ඇත්තේ ඇති තත්ත්වෙන් දන්නේ. එහෙනම් ඒක නොදන්නකම නේද මේ දුක් ගෙනත් දෙන කාරණාව. ඇති තත්ත්වෙන් දැනගන්න වෙනවා. මොකක්ද ඇති තත්ත්වේ? ලෝක සිද්ධිය වෙනයි, බාර ගැනීම වෙනයි. ලෝක සිද්ධිය කම්පාවට ගෙනත් දෙන්නේ නැහැ. බාර ගැනීමෙන් මටයි දුක් එන්නේ. ඒ මට කියන්නේ කයට නෙමෙයි. මම කොට ලාභය මම කොට ගත්ත නම් නැති වෙනකොට දුක එනවා. අලාභය මම කොට ගත්ත නම් ලැබීමම දුක එනවා. එහෙනම් මෙන්න මේක තේරුණාම දැන් එහෙනම්
සිදුවීම් නවත්තන්න බෑ අපට. ඔය දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා තවත් ආගමක ඔය වචනකින් පෙන්වන්න හදන්නේ ඔය දරා ගැනීමේ ශක්තිය දෙන හැටි. වෙච්ච දෙයට එන්න සීයද කියලා වචනයක් මම අහලා තියෙනවා දෙමළ හරියද දන්නේ නැහැ. මොනවා කරන්නද? ඒ වචනෙන් හිත හදාගන්නයි හදන්නේ ධර්මයෙන් නෙමෙයි. එහෙමත් සාමාන්‍ය සමාජයයි භාවිතා කරනවා ඔකට. නමුත් බුදු පියාණන් වහන්සේ වදාහරනවා. ඒ හේතුන්ගේ ඵල එහෙනම් නිරන්තරයෙන් වර්තමානයට ඇති වෙන්නේ. අර මම කියන්නේ දවස උණුසුම් කළපුවත් කියලා. ඒ ඇලෙන ගැටෙන කාරණා ප්‍රදර්ශනය කරනවා අපට. ඒ දවසේ හේතුඵල නිසා. ඒක අද තිබුණට හවස් වෙනකොට තියනවද හෙට තියනවද? අර ලොකුවට කෑකෝ ගැහිම් සියල්ල තියෙන්නේ මොකක් නිසාද? මමත්වයෙන් බාර අරගෙන විශේෂයෙන් අර ලාභයේදී උද්දාමයේ පිට කරන්නේ හොඳයි කියලා සද්ද නැතුව ඉන්නවා. අලාභයේදී තමයි අර විරෝධ සමාපන්නෙන් කේන්ති අරගෙන තමයි මේ බැනර් ප්‍රදර්ශනය කරන්නේ, රජයේ විවේචනය කරන්නේ, වැඩ කරපු අය විවේචනය කරන්නේ, එහෙම නැත්නම් මිරිස් පුච්චන්නේ, එහෙම නැත්නම් එළවලු ටික පොළවේ ගහන්නේ. මේ දවස්වල මම දැක්කේ හොඳට පෘථග්ජනභාවය ප්‍රදර්ශනය කරන සමාජයක්. ඔය මාධ්‍යවල ප්‍රවෘත්ති ඔස්සේ. මට නම් පේන්නේ ඉතින් ඔන්න බුදුන් වහන්සේගේ මේ උපක්‍රමශීලී බව ඉගෙන ගත්තේ නැති පාරම්පරික පෘථග්ජන බෞද්ධකමේ එලිලා හිටියට ප්‍රතිඵල නැහැ. ඕවම නිසා රුධිර පීඩනය ඉහළ ගිහින් දැන් සමහර අයගේ ඔය දන්නේ නැති වුණාට හදවත්ති නාලවල යම් යම් බැඳලා තියෙන කොලෙස්ටරෝල් වගේ දේවල් වැඩ නොකරන අයගේ වැඩ කරන අයට හිටින්නේ නැහැ හැම. එතකොට අර ආවේගයේ උත්සන්න වෙනකොට රුධිර දහවනේ හිර වෙලා මැරිලාම වැටෙනවා. එහෙනම් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවෙනි. ඒකට නීතිමය හේතු හෝ ස්වාභාවික හේතු තියෙනවා. ඒකට කලබල නොවි ගත යුතු ක්‍රියාමාර්ගය ගන්නව ඇරුණාම කෑ ගහලා මොකද්ද ඔබ පෙන්වන්නේ? ඔබගේ අනුවනකම. ගියා ඉතින් රජයට කෑ ගැහුවේ නැත්තම් දැනෙන්නේ නැහැ. කෑ ගහන්න ද්වේෂයෙන් කෑ ගහන්න ඕනේ නැහැ. දැනෙන්න ක්‍රම ඇති. මම කියන්නේ අර විරෝධ සමාපන්න භාවය තුල ඔබ තව දුක් රැස් කරගන්නවා. මේ දේශ මූලයේ යම් තැනක ඔබේ හිතේ හැංගිලා තිබෙනවා නම් අදාළ කරුණාවේ කාරණේදී බාහිර සිද්ධියක් නිසා මතුවෙන්නේ ඔබ ළඟ තියෙන එක. එතකොට ඔබට දුක් ගෙනත් දෙන්නේ බාහිර කාරණේ නෙමෙයි අර තමන් ළඟ තියෙන දේශ මූලය. ඇයි හදාගත්තේ? මේ ලෝකේ ඒ බඳු කාරණා අය දෙනවා. අර අටලෝ දහම කියලා කැරකෙනවා කියන්නේ අන්න ඒකයි. දැන් ඉතින් ලාභය අනිත්‍යයි දුකයි අනාත්මයි අලාභය අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කියවන්න කියලාද මේ කියන්නේ? නැහැ. ඒ හේතුන්ගේ ඵලය ඇති වෙනවා බලමු අපි. uppannanko මේ ඉදං දුක්ඛං තංචකෝ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති කවුද? සුතවත්තරී ශ්‍රාවකයා. තස්ස ලාභෝපි චිත්තං න පරිදාය තිට්ඨති. අන් ලාභේදී ඔහුගේ සිත ඒ සඳහා ඔහුගේ සිත මැඩගෙන සිටින්නේ නැහැ. ලාභ අලාභ දෙකේදී සිත මැඩ ගන්නවා කියන එක තමයි මේ ඇලෙනවා ගැටෙනවායි කියන්නේ. අර පුද්ගලයාගේ මැඩගෙන සිටිනවා. සිත මැඩගෙන සිටිනවා. සිද්ධිය තමන් බාර ගන්නවා. එහෙම මැඩගෙන සිටින්නේ නැත්තම් මොකද වෙන්නේ? න අනුරුජ්‍යති න පටිවිරුජ්‍යති. විරුද්ධ වෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බාර ගන්නෙ නැහැ. මම කොට ගන්නෙ නැහැ. එතෙන්ද හිත හදන්න ඕන. වචනකුත් තියෙනවා ලස්සනට. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මොනවද දැම්මේ? ලාභයනේ. ඔබ ලාභය අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා ඉගෙන ගත්තද? අලාභය අනිත්‍ය දුක්ඛය අනාත්මයි ඉගෙන ගත්තද? නෑ මල් පරවෙන එක අනිත්‍යයි කියලා ඉගෙන ගත්තේ. හා? කෙසුදු වෙන එක අනිත්‍යයි කියලා ඉගෙන ගත්තේ. නෑ මන් දකින්නේ ලාභව අලාභව අයසෝයසෝච නින්දාපසන්තස්සකන ඒතේ අනිච්චා මනජේසු ධම්මා. මිනිසුන් කෙරෙහි මේක වෙනස් වෙන ස්වභාවය. ඒක පිළිගන්න එක නේද මේ බෞද්ධකම කියන්නේ.
එතකොට මෙන්න මෙහෙම දෙයක් මට එක කියන්න තියෙනවා. ඔය ගුරුවරු දරුවන්ට දොස් කියනවා. මව්පියන් දරුවන්ට දොස් කියනවා. බාරගත්ත ගමන් කිපෙනවා. අඩුපාඩුවක් කිව්වහම. සමහරු ටයිපටියෙන් බෙල්ල වැළදා ගන්නවා. සමහර අය වතුරට පනිනවා. අර බාර ගැනීම නේද? ප්‍රධානියා සේවකයාට වරදක් වුණාම දොස් කියනවා. සමහර විට මේ කියන මව්පියත් මේ ගුරුවරයාත් ප්‍රධානියත් ද්වේෂයෙන් වෙන්න ඇති කියන්නේ නැත්නම් නමුත් ඔහුට ඒ සඳහා ද්වේෂය පාවිච්චි කරන්න අයිතියක් නැහැ. මව්පියාන ගුරුවරයාගේ විනය නීතිය ආයතනයේ ආයතන සංග්‍රහය. ඊට අනුව නීත්‍යානුකූලව ගන්නව ඇරුණාම තමන්ගේ හිතේ තියෙන පෞද්ගලික කෝන්තරයක් පිරිනවන්න ගත්තොත් ඔහුත් වැරදි. දැන් මේ කම්පිත මොහොත ඒ මොහොතට විතරයි නේද? ඒ මොහොත කලබල නොවී හිටියා නම් හෙට වෙනකොට ඕක නෑ නේද? ඕනෑම උද්වේගකර අවස්ථාවක් මොහොතකින් ඒ දීපු හේතු නිසා කලබල වුණාට හේතු බොරු බව දැනගත්තොත් හරි හෙට ආපහු සංසුන් තැන නේද ඉන්නේ. ඒ නිසා සංසුන් තැනක සිට ඔබ නොසන්සුන් තැනකට එනවා. ඒ ඔබයි. සංසුන් තැන ඇති හැටියක් ඒ ඔබ නෙවෙයි. කෘතිම ඔබක් මේ හදාන තියෙන්නේ. අර ඇති හැටියක්. එහෙනම් අන්න සුතවත් ආර්ය ශ්‍රාවකයාට ලෝක ජීවත් වෙනකොට මේ ධර්මතාවයට අනුව මේ කාරණාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුහුණ දෙනකොට තමන්ගේ ඇතුළත තියෙන කම්පාව එනවාද කියලා පෙනෙනවා. පෙනෙනවා නම් තේරුම් ගන්නවා මම ඔකට ගත්ත වැරද්ද නිසා තමයි තවත් මේක උපදින්නේ කියලා. නමුත් මේ හේතුඵල ධර්මතාවය ලෝකේ කවදා සිදු වෙනවා? මොහොතකින් එක නැති වෙලා යනවා. ඔරලෝසුවේ තප්පරයක එක තියෙන්නේ ඊළඟ තප්පරයට යනවානේ. ලාභය අලාභය මොහොතක් නැත්තම් දවස් දෙකක් විතරයි. ඊට පස්සේ මේක අනිත් පැත්ත හැරෙනවා. පෙරලෙනවානේ. එහෙනම් මමත්වෙන් නොගැනීම කියන්නේ ඇලී නොගැටී ඉන්න එකනේ. ඇලීමත් මමත්වෙන් ගැනීම, ගැටීමත් මමත්වෙන් ගැනීම. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස් වලට ගලපන්න පුළුවන් අපිට. අන්න බහුසුත භාවයට පත් වෙනවා කියලා කියන අපි තුල මෞකසෙන් බීවි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන ආත්මයක් තියෙනවා කියලා ගන්න එකට නෙමෙයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නවා. අරමුණෙන් අරමුණට අපි ගමන් කරනවා. ඒ අරමුණ ලෝක සිදුවීම් ටිකක් වෙනවා. ඊට අනුව අපි මම හදාගත්ත බැවින් ලෝක සිදුවීම් අනුව අපි ලෝකේ පෙරලෙනවා. අපි මේකේ මම අයින් කරගත්ත ලෝකේ පෙරලෙන දේවල් සිද්ධ වෙයි. අපි පෙරලෙන්නේ නැහැ. ඒ තමයි බුදුසාමයේ පෙන්වන අටලෝ දහමේ අකම්පිත බව. එතකොට ස්කන්ධ පංචකයට එන දේ ආත්ම කොට ගන්නවා කියන එකේ තේරුම මගේ කොට ගන්නවා කියන එකමයි. වෙනස් වෙනවා නම් හැලෙන්න ගැටෙන දෙයක් නැහැ. අන්න එහෙමනම් අපිට මේ පරිදාය තිට්ඨති කියන තැන න පරිදාය තිට්ඨති. ඒ පිළිබඳව අපි කතා කරන්නේ එකට මැඩගෙන සිටින ස්වභාවයේ ගණන් ගන්න නැතුව ඉගෙන ගන්න වෙනවා. එතකොට ඊට පස්සේ අනුරෝධ විරෝධ සමාපන්න භාවය. හින්දා ඇලෙන ගැටෙන ස්වභාවයක් සිදු වෙන්නේ නැහැ. න අනුරුජ්ජති න පටිවිරුජ්ජති. සෝවාන් සිට රහත් දක්වා පුරුදු කරන්න ඕන. එහෙනම් අටලෝ දහමේ අකම්පිත වෙන්න කවුද වෙන්න ඕන? මවක් වෙන්න බාධාවක් නැහැ, පියෙක් වෙන්න බාධාවක් නැහැ, ගුරුවරයෙක් වෙන්න බාධාවක් නැහැ, සාධාරණ හරිහම්ම කරන්න බාධාවක්වත් නැහැ. මේ පාවිච්චි කරන්න ස්කන්ධ පංචකයක් මේකට එන දේ ඒ මොහොතේ ඇලීමයි ගැටීමයි දුක් ගෙනත් දෙන්නේ ඒ මගේ ළඟ තියෙන මගේ අනාත්ම නම් ආත්ම නම් වූ දුර්වලකම. මේක දුක් ගෙනත් දුන්නේ ලෝකෙ නෙමෙයි. ඒකට තෙල් මිලිහිල පාලයාමට හා ලෝකෙට හරි ආණ්ඩුවට හරි ගොවියට හරි තව ඊට අදාළ කවුට දොස් කීවත් අපි දොස් කියන්නේ අපි පටිවිරුජ්ජත නිසා, විරුද්ධ වන නිසා. මේ අද මැරෙන්න කෑ ගහව ප්‍රශ්නේ හෙට උදේ වෙනකොට ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙනම් මේ කම්පිත සිතින් තීරණයක් නොගන කම්පිත සිත ඉබේ පහළ වෙලා පහවේ යනතුරු නිහඬව ඉන්න ඉගෙන ගන්න. තීරණ ගන්න යන්න එපා. අනුරුජ්ජති න පටිවිරුජ්ජන කියන එකේ පෙන්වන්නේ ඒ මොහොත පදනම් කොටගෙන තීරණ ගන්න යන්න එපා. මම ඊට පස්සේ මෙහෙම කරන්නේ නැහැ. මම ආයේ කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. මම කියලා අරගන්නේ තීරණ. එහෙනම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වී ගන්න තීරණ සියල්ල
අන්දයි. ක්‍රියාත්මක කරන්න බෑ. මතක තියාගන්න. එහෙනම් සිදුවීම කෝකද කියන්න බෑ ඊළඟට. සුබදායි අස්වැන්න සරවීමක් වෙන්න පුළුවනි. ගම් අතරින් පාළුවීමක් වෙන්න පුළුවනි. පාළුනොත් ඊළඟ කන්න කරගන්න පුළුවන් විදිහක් රජයේ සහයෝගය හරි බැංකුවක සහයෝගය හරි ඥාතීන්ගේ සහයෝගය වෙනත් ආදායම් මාර්ග කරනවා ඇරුණාම මම මේකේ මරාගෙන මැරෙනවා වහබීලා මැරෙනවා එහෙම කියලා ඔය කියන්නේ ගොවි මහත්තරු පොර දුන්නේ නැත්නම් හරි විකුණ ගන්න බැරි වුණා නම් හරි අනේ අපි අනුකම්පා කරනවා එහෙම කරගන්න එපා කවුරුත් මේ බුදු සමයක් ඔබට ලැබිලා තියෙන්නේ ඒක තුල ඔය සිතේ අදාගත්ත ආවේගයයි දුක ආවේගශීලී වෙන තරමට මේක මැරිලා වැටෙන තැන දක්වා ඉහළ යනවා. ඒ නිසා ජීවිත අගට ගිහින් ඕක හදාගන්න කාලයක් නැහැ කියලා. එතකොට වැරදිලා ගිහින් බරපතල වෙලා ඉවරයි. ඒකේ ස්වභාවය අයුරුද්ධ භාවයටපත් වුණා වෘත්තග්ජන වැඩිහිටියන් තුළ පෙනේවි ඔබට ඇහැට කනට නාසයට හම්බ වෙන සියලුම දේවල් වැරදි. හරියට කබලට අබ දැම්මම පුපුරනවා වගේ පුපුරමයි ඉන්නේ. දැන් සැපද? එහෙනම් අටලෝ දහම වෙනයි ඒක ලෝකය ඔබේ ලෝකයේ ලාභාලාභ බාර ගැනීම. මේ ලෝක ධර්මයේ ඔබට හදන්න පුළුවන් අරක හදන්න බෑ ඔබට. අර බුල් පදයෙන් පෙන්නපු ලෝකං අනුපරිවර්තති. ලෝකේ මේ අටලෝ දහමට නොපෙරළන එක වළක්වන්න බෑ. ඔබට ඔබ පරිවර්තන නොවීන්ට සිත හදන්න ඕන. බාර නොගැනීමෙන් මම මගේකට නොගැනීමෙන් කම්පිත ස්වභාව වෙනුවට සංසුන් තැන දක්වාම ප්‍රතික්‍රියා නොදක්වා සිටීමෙන් ලෝභයෙන් දේශයෙන් මෝහෙන් කාය වචන සිත වචන පාවිච්චි කරලා ගිනිගත් කෙනෙක් බවට පත් නොවි ඉඳීම තුළින් බහින කලාව ආරම්භ වෙනවා. අන්න පෘථග්ජන පුද්ගලයා තුළ ආරම්භ වෙන්නේ ලෝභ දේශ මොහ වැඩෙන කලාව නෙවෙයි බහින කලාව. ඒකයි පටිසෝතගාමී කියලා කියන්නේ. මේ ලොකුම තැනින් පටන් ගන්න. බණට කැහුවෙන් පස්සේ භාවනා කරනවා කියන්නේ වඩනවා කියන්නේ ඕක වඩන එක. භාවනා කියන්නේ ආනාපාන සතිය වඩන එකටයි භාවනා කියන්නේ. නමුත් මේ වඩන්න ඕන දැන්. අද අවස්ථාව ලැබෙන්න ඕන ඔබට අටලෝ දහමට අදාළ. පෙර පරිදි ගහගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, ආණ්ඩුවට බයින්න, නිෂ්පාදකින්ට බයින්න යනවද? දරා ගන්නවද? කොතරම් අපහසුයක් ආවත්. එතකොට එහෙනම් දුක යනු බාහිර ලෝකෙ තියෙන එකක් නෙවෙයිනේ. තමන් හිතේ හදාගත්ත දෙයක්. බාහිර සිද්ධි හේතු ප්‍රත්‍යපමණයි ප්‍රධාන හේතුව ඔබේ මඤ්ඤමානය නැත්නම් ඇලීමමම ගැටීමමම මමත්වෙන් ගැනීම. ඒ නිසා පෘථග්ජනයාට කවදාවත් ඒ දුකින් මිදෙන්න බෑ. බුදුන් වහන්සේ වදාරන්නේ. ඔබ ආර්ය ශ්‍රාවකෙක් වුණොත් ඔබ ජීවත් වෙන ස්කන්ධ පහෙන් පහට අල්ලා නොගැනීම පාරේ. එහෙනම් කාමරාග ව්‍යාපාද තුනී වෙනවයි කියලා විනාශ වෙනවයි කියලා කියන්නේ ඊට පස්සේ ලෝක සිද්ධීන් තියෙනවා. අපේ සංසුන් සිත හමු වුණාම මේ සංසුන් සිතේ කම්පිත බවක් නැහැ. ඔය නොසංසුන් සිත කියන්නේ හදාගත් එකක්. ඒක Tamanට අදාළ පෞද්ගලික එක. සංසුන් සිත ඊට යටින් තියෙන එකක්. අන්න බුදුන් වහන්සේ ආර්ය පුද්ගලයන් මේ හොයාගත්තා මේක. උන්වහන්සේලා සිවුරු පෙරෙව්වා, ආහාර ගත්තා, නෑදෑකම් සම්බන්ධ පැවැත්වුවා. නමුත් උන්වහන්සේලා සංසුන් සිතකින් ජීවත් වුණා. ඒ සංසුන් සිත නේද මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන හොඳම තැන. මුණ දෙන්න පුළුවන් ශක්තිය. නොසන්සුන් වෙන්නේ ඊට උඩින් ඔබ වලාකුළු වගේ දෙයක් හදාන, නිවරණ කියලා දෙයක් හදාන මමත්වෙන් හදාගත්ත කුණු ගොඩක් තියෙන නිසා. එතකොට මම ලෝභයේ දේශේ මොහේ අටලෝ දහම නම් ඒව නැත්නම් ඒ මමයි නැත්තේ. ඔබේ කයත් තියෙනවා, ඔබේ සිත ඉපදිල්ලක් තියෙනවා. නමුත් ඒකේ මේ අnder වැළපෙන ස්වභාවයක් නැතුවම නිවිලා ඉන්නවයි කියලා කියනවා. ඒ විතරක් නෙවෙයිනේ. එතනින් එහාට මොකද්ද පෙන්වන්නේ? uppannam sukang නානුරුජ්ජති දුක්ඛේ නප්පට විරුද්ධති. සුඛේදී ඇලෙන්නේ නැහැ, දුකේදී විරුද්ධ වෙන්නේ නැහැ. එවං අනුරෝධ විරෝධ විප්පහීනෝ මෙන්න මේ ඇලෙන ගැටෙන ස්වභාවය අතහැර දැමීමේදී පරිමුංචති ජාතියා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස දුකින් සදාකාලික දුකින් ජාති ජරා ශෝක පරිදේව වලින් මෙදෙනවා මෙතනින් එහා පැත්තට. අටලෝ දහමම තේරුම් අරගෙන බාර ගැනීම සහ නොගැනීම අතර ලෝකෙ නෙමෙයි මේක තියෙන්නේ අපි හදාගත්තේ කියලා තේරුම් ගත්තාම ඒ ඔස්සේ දියුණු කරගත්තොත් ඔබට සියලු ධර්මයන් වැටහිලා ධර්මය සරණ කරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම්
අදාළ කරුණු තේරුම් අරගෙනමින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේ සැනසීමට හිමිකම් කියන්ට ඔබට නුවණැස පෑදේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැයි දායකත්වය දරනු ලබන්නේ අංක 48 5 ජයපාර උඩහමුල්ල නුගේගොඩ පදිංචි ඉමාලී විජේරත්න ස්වාමීදියණිය සහ පුතණුවන් වන මිනුක බණ්ඩාර හේරත් මහතා සහ ලන්ඩන් නුවර පදිංචි උපේක්ෂා කුමාරි හේරත් දියණිය විසිනි. අරමුණු අතර මෙම ධර්මදානයේ ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටි 2018 ඔක්තෝබර් මාස 21 වෙනිදා පරලෝසෙපත් PHM නවරත්න බණ්ඩාර මහතාගේ නැත්නම් සැමියාගේ නැත්නම් පියතුමාගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරීම නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි. මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් අංක 48 5 ජයපාර උඩහමුල්ල නුගේගොඩ පදිංචි සිට වර්ෂ 2018 ඔක්තෝබර් දින පරලෝසෙපත් PHM නවරත්න බණ්ඩාර ස්වාමි පුරුෂයාට පියාණන්ට උපහාරයක් වේවා. මේ පුණ්‍ය ශක්තිය බලයෙන් එතුමාගේ භව ගමන සූපත් වී මතු උපදින භවයකදී ගෞතම බුදු සාසනය තුලදීම භව චක්‍රේ නිමා කොට සංසාර දුකින් අත් මිදීමට මෙම පුණ්‍ය ආනුමෝදනාව හේතු වාසනා වේවා. එමෙන්ම නවරත්න බණ්ඩාර මහතාගේ හා ඉමාලි විජේරත්න මහත්මියගේ පරලෝසෙපත් දෙමාපියන්ට මෙන්ම පරලෝසෙපත් සංසාරගත අනිකුත් සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතද ගෞතම බුදු සාසනය තුලින් අවසන් වේවා. නිවන් අවබෝධයට මං පෙත් පෑදේවා. සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් নমස්කාර වේවා. තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. මේ උතුම් ධර්ම පූජා සදහම් දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාට හට පින් අනුමෝදන් වේවා. ධර්ම අවබෝධය ලැබේවා. ඒකේ පුණ්‍ය ශක්තිය බලෙන් සමගී ආයුර්ණස් බල ප්‍රඥා වැඩේවා. අටලෝ දහමේ අකම්පිත ජීවිතයක් ගත කිරීමට මෙම ධර්ම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවා. වචනය අලුත් කළා මං එතන. පවතින කොවිඩ් වසංගත උදරින් ලෝවැසි රටවැසි සියලු දෙනා මුහුණට පාන්නට වුණා වූ දුරු පාන්නා වූ රෝගිය දුරු වී සැමට සියලු දෙනාට ශක්ති සාන්තිය වේවා. සියලු දෙනාට තම තමන්ගේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය නුවණ පහළ වේවා. අනුග්‍රහක බවසුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් මෙම කරුණ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පැමිණි රැකිය ආදී කටයුතු අනාගත බලාපොරොත්තු ඉටි රෝග පීඩා දුරු වී නිවන සැනසෙන මං පෙත් විවර කරගන්න ඉහාත්ම වශයෙන් හේතු වාසනා වේවා. ඔබ පැතු අනිකුත් සියලු අරමුණු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං